නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ උතුම් ධර්මය කියා දෙන අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද හිමිදිරි උදෑසනින්ම මේ පින්වතුන් සූදානම් වෙන්නේ මේ ලෝකේ පහළ වෙච්ච දුර්ලභම මනුස්ස රත්නය වූ අපගේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන ධර්මය අහලා ඒ ධර්මයේ ජීවිතයට ගලප ගන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙනෙක්ගේ ජීවිතයට ස්පර්ශ වෙන ප්‍රධාන කරුණක් තියෙනවා. එයාගේ ජීවිතයට ඒ කරුණ තිබුණ නැත්තම් ධර්ම මාර්ගයේ ආරම්භයට පත් වෙන්නේ නැහැ. ධර්ම මාර්ගයේ ශ්‍රාවක භූමියේ මූලික ආරම්භය ගත්තහම ඒක ඔබ අහලා තියෙනවා, ධර්මයේ තියෙනවා පළවෙනි ශ්‍රාවක, දැන් අපි කියනවානේ අට්ඨපුරිස පුද්ගලයා කියලා. එතකොට එහිදී මුලින්ම තියෙන්නේ පුද්ගලයන් 8 දෙනාගේ පළවෙනි භූමිය තමයි සෝවාන් මාර්ගය. ඊට පස්සේ තමයි සෝවාන් කියන එක තියෙන්නේ. එතකොට ඔය පළවෙනි තැනට සෝවාන් මාර්ගයට පත් වෙනකොට ධර්මයේ සඳහන් වෙනවා ඒකේන පෘථග්ජන භූමිය ඉක්මවලා ශ්‍රාවක භූමියට පැමිණෙනවා කියලා. එතකොට පෘථග්ජන භූමිය ඉක්මුණා කියන්නේ ඒ තමයි ධර්මයේ සඳහන් වෙනවා, අපි අහලා තියෙනවා ඉන්ද්‍රිය ධර්ම කියලා කොටසක්. එතකොට ඒකේ තියෙනවා ඉන්ද්‍රිය ධර්ම 5ක් බුද්ධ දේශනාවේ විස්තර කරලා. ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියලා, විරිය ඉන්ද්‍රිය කියලා, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියලා. එතකොට ඔය ඉන්ද්‍රිය ධර්මයන් පහේ පිහිටීම ආරම්භය තමයි ඔන්න ශ්‍රාවක භූමියට පත් වුණ පෘථග්ජන භූමිය ඉක්මුවා කියලා කියන්නේ. ඒ ශ්‍රාවක භූමියට පත් වෙන්න
ඒ ඉන්ද්‍රිය ධර්මයන්ගේ පිහිටීමට එයාට උපකාර වෙනව ප්‍රධාන කරුණක් එයාගේ ජීවිතයට එකතු කරගන්න ඕන. එකතු කරගන්න කියනවට වඩා ඒ භූමිය මත පිහිටන්න ඕන. ඒ කරුණ ඇති කරගන්න ඕන. ඒ තමයි ඒකට කියනවා සත්පුරුෂකම කියලා. ඒ සත්පුරුෂකම ඇති කරගත්තාම ඒ සත්පුරුෂකම රඳා පවතින ගුණයක් තියෙනවා. ඒක තමයි සත්පුරුෂකමේ ලක්ෂණය. ආනේ ගුණය තමයි ඒකට කියනවා කෙලෙහි ගුණ දන්නා බව කියලා. කෘත ගුණ දන්නා බව. කළ උපකාරී සීකරන්න පුළුවන් බව. අපි ඔය සජ්ජායනා කරන මංගල සූත්‍රය එහෙම තියෙනවා කතඤ්ඤුතා කියලා. කෙලෙහි ගුණ සිහි කෙරුම කියලා. අන්නේ කරුණ ගැන තමයි අද අපි මේ උදේවරුේ පොඩ්ඩක් කතා කරන්නේ. කෙලෙහි ගුණ කියන වචනේ ඇහෙනකොට සමහර වෙලාවට සමහර අයට සිනහ යන කාරණාවකුත් උපදිනවා. ඒ තමයි සාමාන්‍ය විවාහාරයේ තියෙනවා කෙලෙහි ගුණ දන්නේ මොකක් කියලාද? පඩික්කම කියලා. එතකොට මිනිස්සු ඒ වගේ උතුම් ගුණයකට අර වගේ තැනකට පඩික්කමකට වගේ සමාන කරලා දාන්න ඒ කියන්නේ මිනිස්සුන්ට මේ වචනේ හිම භාවිතා කරන්න උනේ ඇයි? උනේ මිනිස්සුන්ගේ අද ආනේ ගුණේ නැති නිසායි. මනුස්සකම රඳා පවතින්නේ මිනිසුන්ගේ ශ්‍රාවකත්වය සියලු ගුණ ධර්මයන්ගේ පටන්ගෙන්ම සියලු ගුණ ධර්මයන්ගේ ආරම්භය රඳා පවතින්නේ මෙන්න මේ කරුණ මතයි. කළගුණ දන්නා බව ඔහුගේ ජීවිතයේ තියෙනවා නම් එයා ඒකාන්තයෙන්ම සත්පුරුෂයෙක්. සත්පුරුෂයි නම් එයාගේ ස්වභාවය තමයි එයා කළගුණ සිහි කරන්න දන්නවා. ඇත්තටම කළගුණ සිහි කරනවා කියලා කිව්වට කළගුණ තියෙන්නේ අර නිකන් හිතින් හිත හිතා ඉන්න නෙමෙයි කළගුණ දක්වන්න තියෙන දෙයක්. ක්‍රියාවකට අයිති දෙයක්. දැන් මිනිසුන්ට දේවල් සිහි කර කර ඉන්න පුළුවන්. ඒ වුණාට ඒක ක්‍රියාවෙන් නැත්තම් ඒක වැඩක් නැහැ නේ. අපි සාමාන්‍යයෙන් කළගුණ සිහි කිරීම කියන වචනයකට කිව්වට කළගුණ තියෙන්නේ දක්වන්න ක්‍රියාවකින්. ඔබ අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ හිටියා ප්‍රඥාවෙන් අග්‍රේසර උතුමන් වහන්සේ කවුද? ඒ තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ. උතුම්ම සත්පුරුෂයන් වහන්සේ නමක්. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ කළගුණ දන්නා බව කියලා කියන්නේ හරි පුදුමයි. ඒ තමයි ඔබට මේ කතාව මතක ඇති. ඒ ආරණ්‍යයට ඒ පන්සලට යසපුවට ආවා එක 100 කෙනෙක් මහාන වෙන්න ඕනි කියලා. ඊට පස්සේ 100 වයසක නිසා වලපය ගොඩපයයි නිසා කිව්වා මේ දැන් 100 ඔයා ඉතින් එකක් මෙහෙ එකක් පරලවන කකුලක් තියෙන්නේ. ඉතින් ඔය නිසා හරියන්නේ නැහැ. දැන් ඉතින් මේ මහාන වෙන්න සුදුසු කාලේ නෙමෙයි. දැන් ඉතින් යන තැනකට පොඩ්ඩක් බලා ගන්න කියලා අර 100 මහාන කරන එක පොඩ්ඩක් එහෙ මෙහෙ දැම්මා. ඒ දවස්වල ඒ කාලේ හිටපු ඒ සමහර ස්වාමීන් වහන්සේලා. ඊට පස්සේ ඉතින් ඒ 100 අප්සෙට් එකේ ඉන්නකොට බුදුරජාණන් වහන්සේ හම්බුණා. ඊට පස්සේ ඇහුවා ඇයි 100 ඔයා කියලා.
භාගතුන් වහන්සේට විස්තර කිව්වා මම මෙහෙම ආසයි මහාන වෙන්න මං ඉතින් නාකි නිසා මෙහෙම ගන්නෑ කියලා. ඊට පස්සේ සංඝයා වැඩ ඉන්න තැනට අපගේ ශාස්ත්‍රුන් වහන්සේ වැඩියා. වැඩම කරලා 100ත් එක්කන් ගිහිල්ලා යන්කෝ කියලා කියා. ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේලාගෙන් ගෙතන හිටපු හැමෝගේ මහනවා මේ 100 ඔයාලට කරලා තියෙන උපකාරයක් මතක තියෙනවද කාට හරි කියලා ඇහුවා. මේ 100ගෙන් වෙච්ච උපකාරයක්. එතකොට ඉස්සරහට වැඩම කළේ අපේ ඒ උත්තම සාරිපුත්ත මහ රහතන් වහන්සේ. වැඩලා කිව්වේ මට කුටිය හදලා දුන්න කියලා නෙමෙයි. වැඩම කරලා සාරිපුත්ත මහ රහතන් වහන්සේ කිව්වේ නෑ මට මේ හොඳ කෑම ටිකක් දුන්නා. මට වඩින්න අසකරත්තයක් හදලා දුන්න කියලා කිව්වේ නෑ. සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඉදිරියට වැඩම කරලා කිව්වා ස්වාමීනි භාගතුන් වහන්සේ මම එක දවසක් පින්ඩපාත යනකොට මේ 100 අත දික් කරලා මට පෙන්නුවා කිව්වා අන්න අසවල් ගෙදර පැත්තට යන්න ස්වාමීනි ඒ පැත්තෙන් නම් දාන ටිකක් හම්බෙයි කියලා මට ඔය වගේ උපකාරයක් මේ 100 කළා මතකයි කිව්වා. මේ බත් ටික බෙදුවේ නෑ. මේ යන්න ආන් අර හෙට යන්න කියලා කිව්වා විතරයි. ඒ ගුණේ යන්න හොඳට මතකයි. මහා දෙයක් කරේ නෑ. දැන් අද අපිට ඔයාලට වෙන්නේ මහා දේවලුත් කරලා අපිට ගොඩාක් උපකාර කරනවා සමහර වෙලාවට. අපි තියෙන කුහකකමට අපි ගානට වැඩේ කරගෙන මාරු වෙලා යනව නේද? අන්න ඒකයි කුහක ලෝකෙට වෙන්න තියෙන දේවල් ටික මේ වෙන්නේ. වෙලා තියෙන්නේ තවත් වෙන්නේ. ගුණයකින් මිසක් මේ ලෝකය ලස්සන කරන්නේ ලෝකේ බබලවන්නේ ලෝකේ දියුණුව සලසවන්නේ ගුණධර්ම වලින් මිසක් ඇගෙන් පතින් නෙමෙයි. බිල්ඩිමකින් නෙමෙයි. යාන වාහන වලින් නෙමෙයි. කතාවෙන් කතා ශෛලයෙන් නෙමෙයි. දක්ෂකම් වලිනුත් නෙමෙයි. ගුණධර්මයෙන්. සියලු ගුණධර්මයන්ගේ මූලිකම තැන තමයි කළගුණ සිහි කිරීම කියන එක. කළගුණ දන්න බව. ඒ කියන කළගුණ දන්නා බව කියන ගුණේ නැත්තම් එයාගේ ජීවිතේට එයා කතා කරන මෛත්‍රිය, එයා වඩන මෛත්‍රිය, එයා කියන කරුණාව, එයා කතා කරන එයාගේ මහා මුදිතාව කියන එක, එයා කතා කරන මං උපේක්ෂාවෙන් ඉන්නවා කියලා කියන මහා උජාරුව, ඒ දේවල් නිකන් හුදෙක් කතා මාත්‍ර පමණයි. ඒ දේවල් රඳා පවතින සියලු ගුණයන් මෙන්න මේ කරුණ මතයි. අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේම ගත්තොත් සාරිපුත්ත මහරහතන් වහන්සේට ඔබට මතක ඇති උපතිස්සනේ ගිහි කාලේ නම තරුණ ළමයාගේ නම උපතිස්ස ගිහි නම. උපතිස්සයන්ට මුලින්ම හම්බෙන්නේ කවුද? අපි අහලා තියෙනවා කොණ්ඩඤ්ඤ වප්ප බද්දිය මහානාම අස්සජී කියලා. ඔන්න ওই පස් නමට කවුද කියන්නේ? පස්වග මහණුන්. ඒ පස්වග රහතන් වහන්සේලාගෙන් අන්න අස්සජී කියන මහරහතන් වහන්සේ තමයි උපතිස්ස තරුණයාට මුණ ගැහෙන්නේ. මුණ ගැහිලා උපතිස්ස තරුණයා අහනවානේ මොනවද ඔබ වහන්සේගේ ශාස්ත්‍රුන් වහන්සේ කියන බණපද මටත් කියලා දෙන්න කියලා. එතකොට අස්සජී මහරහතන් වහන්සේ උපතිස්ස තරුණයාට කියන්නේ යේ ධම්මා හේතු භවවා තේසං හේතු තථාගතවහ තේසං ච නිරෝධෝ එවං වාදි මහා සමනෝච්චරයි. හේතුන්ගේ යමක් හටගත්තද හේතුන්ගෙන් නැති වෙලා යනවා. ඒ හේතු ඇතිවීමෙන් නැතිවීමෙන් එන
නිරෝධයක්. ඒ වගේ සුභ හේතුඵල ධමයක් තමයි මාගේ ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කරන්නයි කියලා ඔච්චරයි කිව්වේ. ඒ කියනකොටම උපතිස්සයන් සෝවාන් වෙනව තරුණයා. ඊට පස්සේ ওই විදිහට ඇවිල්ලා මහාන වෙලා අරහත්ත්වයටපත් වෙලා ඒ ඉන්න කොටත් ඔබ අහලා තියෙනවනේ හැමදාම අස්සජී මහරහතන් වහන්සේ කොයි දිශාවද වැඩ සිටින්නේ කියලා. මේ ප්‍රඥාවෙන් අග්‍රේසර මේ සමස්ත බුද්ධ ශාසනයම ඒ අග්‍රේසර බවවල් දුන්නේ එදාට විතරක් නෙමෙයි. මේ බුද්ධ ශාසනය යම් තාක් පවතිනවාද ඒ තාක් කාලෙටම තමයි අද එදා හෙට මේ ශාසනයට යම් පිරිසක් ඇතුළු වෙලා ඒ හැමෝගෙම තමයි අග්‍රේසර වෙන්නේ ප්‍රඥාවෙන්. අදනි සමහරු බොහෝ නිකම් විනය කතා කරන්නේ උපාලි මහරහතන් වහන්සේට එහා විනයධාරී වගේ. ප්‍රඥාව ගැන හිතන් ඉන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේට එහා ප්‍රඥාවෙන් අග්‍රේසරයි කියලානේ. සමහරු ඉන්නවා බුදුරජාණන්සේටත් එහා සර්වඥය. එතකොට එහෙම එකක් නෙමෙයි මේ ඒ ස්වභාවය කියලා කියන්නේ. ඒ ප්‍රඥාවෙන් අග්‍රේසර බුද්ධ ශාසනයේ උත්තමයන් හැමදාම හවසට සතපින්ඩ කලින් තමන්ට මුල් බණ පදේ කියලා දුන්න ගුරුවරයා සිහි කරලා කොයි පැත්තද ඉන්නේ කියලා වඳිනවා. අද කවුද නිකන් නිදා ගන්නකොට නෙමෙයි ගෙදරින් එනකොට හරි අම්මට තාත්තට හරියට වැඳලා ඉන්නේ කවුද? පාසලකට යනකොට කොයි ළමයාද වැඳලා යන්නේ? ඒ ගුණධර්ම ඔක්කොම දැන් නැති වුණා. දැන් අපි බෝඩ් එකට සීමා වුණා බුදු සසුන බබලේවා. කෙලෙහි ගුණ ඇති කරගනිමු. වැඩිහිටියන්ට සලකමු. ගුරු දිනේ කියලා ගුරුවරුන්ට එක දවසකට උපහාරයක් දක්වනවා. බුදුරජාණන්සේගේ ශ්‍රාවකයන්ට දිනයක් කාලයක් වේලාවක් අවශ්‍යුනේ නැහැ කළ ගුණ දක්වන්න. එයාට දිනයක් ඕනුනේ නැහැ. ඒ දේවල් නැති එකේ විපාකේ තමයි මේ දැන් ඔය පේන්නේ. දැන් ඔය වෙලා තියෙන්නේ. අපගේ ශාස්ත්‍රඥ වහන්සේ කොසඹෑ නුවර ഘോഷිතාරාමයේ වැඩ සිටියා. වැඩ ඉන්නකොට කොසඹෑ නුවර පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වඩින වෙලාවේ ඒ පැත්තෙන් වඩිනකොට ඒක ඇතින්නියක් භාගතුන් වහන්සේ ඉස්සරහට ඇවිල්ලා මේ ඇතිදි නිකන් අර කුංචනාද නෙමෙයි නිකන් අර සමහර සත්වර දැන් අපි දැකලා තියෙන්නේ බලු පැටවු එහෙම බඩගිනේට හමාර nyuru nyuru ගානේ. අන්න ඒ වගේ ඇතින්නිය නිකන් ඒ වගේ අමෝතු ශෝකී බවක් එයාගේ හඬින් හඬ නැගුවා. ඊට බුදුරජාණන් වහන්සේ බැලුවා මොකද මේ කියලා. ඊට ශ්‍රාවකයන්සේ දැක්කම මේ තමයි මේ ඇතින්නේ ඒ උදේනි රජුරුවන්ගේ හිටපු ප්‍රධාන ඇතා. වයසට ගියාට පස්සේ මේ ඇත්තින්නිට මොකද කළේ රජුරුව හක දැම්මා. දාලා එළෙව්වා කැලේට වෙලා ජීවත් වෙයන් කියලා. ඊට පස්සේ දැන් කලින් ඉන්නකොට මේ ඇතින්නිට ඉතින් රජවාසලේ ඉන්නකොට හොඳ කෑම බීම අරවා මේවා හම්බ වෙනවා උපකාර හම්බ වෙනවා. මේ ඇතින්නි තමයි රජතුමාට යුද්ධයක් තියෙනකොට දිවි පරදුවට තියලා කටයුතු කළේ. ඒ වගේ මහා උපකාර කරපු ඇතින්නට අර රජතුමා පස්සේ අහක් කරලා දැම්මා. ඉතින් මේ ඇතින්නගේ ශෝකී ස්වභාවය කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ ඇතින්නට කියනවා හරි මං ඔයාට උපකාරයක් කරන්නම් කියලා භාගතුන් වහන්සේ රජතුමාගේ මාලිගාවට වැඩියා. වැඩිලා භාගතුන් වහන්සේ දන්නේ වගේ ඇහුවා රජතුමාගෙන් අර ඉස්සර හිටපු ඇතින්නකෝ රජතුමනි දැන් පේන්නවත් නෑ නේ කියලා.
රජතුමත් දැන් විස්තරේ දන්නා වුණාට ඒ වුණාට රජතුමා මොකද කළේ? එහෙමයි ස්වාමීනි මම පොඩ්ඩක් හොයලා බලන්නම් මේ මොකද වෙලා තියෙන්නේ කියලා. ඇති එහෙම නේද අපි වුණත් කියන්නේ නිකන්. දැන් අපිට උනත් වැඩේ දැන් අහුවෙන්න යන්නේ කියලා කියනකොට අපිත් කොහොමද හැසිරෙන්නේ? නිකන් දන්නේ වගේ. එහෙම නේද? රජතුමත් ඒ වගේ මම බලන්න මේ හිටියා මේ පොඩ්ඩක් හොයලා බලන්නම්කෝ කියලා කිව්වා. ඊට පස්සේ භාගතුන් වහන්සේ දේශනා කරන හොයලා බලන කතාවක් නෙමෙයි. ආන්ගේ සතාන් අසවල් තැන ඉන්නවා. තමන්ට මෙච්චර උපකාර කළපු යුද්ධෙදී මේ වගේ උපකාර කරපු අනිත් හැම තැනදීම උත්සවවලදී තමන් උසගෙන ගියපු තමන්ට මෙහෙම සේවයේ සලකපු සතාට ඔහොම කරන එක හරිද කියලා ඇහුවා. මේ බුදු කෙනෙක් කියන්නේ මිනිසෙක් ගැන කළ ගුණ දැක්වීමක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. සතෙක් ගැන කියන්නේ. සතෙකුටත් ඔහොම කරන එක හරි නැද්ද කියලා ඇහුවා. එහෙනම් ඔබට අපිට උදව් කරපු මිනිස්සෙකුට කළගුණ සිහි නොකළ අපි කුහකකමෙන් ඉන්නව නම් ඒ කුහකයාට වෙන්න තියෙන විපත ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. ශාස්ත්‍රඥ වහන්සේ අහන්නේ එච්චර කරපු සතාට ඔහොම එලවලා දාන එක හරිද කියලා ඇහුවා. අපි වුණත් ඔබ වුණත් කරන්නේ මිනිස්සුකින් වැඩේ අරගෙන පයින් ගහන එක නේද? අන්න ඒකයි ඒ ආයතනයකට වේවා ඒ පුද්ගලයෙකුට වේවා ඒ මිනිසෙකුට වේවා වෙන්න තියෙන විපත් වෙන්නේ. වැංජබේවා කියලා මොන මීටින් ගත්තත් වැංජබෙන්නේ නැහැ ඒක. ලෝකේ තියෙන ධර්මතාවය ඒකයි. හීන ගුණයට කොච්චර උසස් ගුණ ස්පර්ශ කරන්න හැදුවත් ස්පර්ශ වෙන්නේ නැහැ මේ ලෝකේ. කුහකකම් වලට ස්පර්ශ වෙන්නේ කුණු ගතිමයි. ලෝකේ තියෙනවා ධර්මයේ ධාතු ස්වභාවය කියලා දෙයක්. ධාතු ස්වභාවයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කුණු වලට එකතු වෙන්නේ පින්වත් මහණෙනි කුණුමයි කියනවා. ධාතු සංයුක්තයේ විස්තර කරන තැන සංයුත නිකායේ හරි ලස්සන සූත්‍රයක් තියෙනවා. එතන ඒ සිද්ධියේ පින්වත් මහණෙනි බලන්න කියනවා අර ආනන්දයන් එක්ක සක්මන් කරන භික්ෂු පිරිසක් ඉන්නව නේද කියලා අහනවා. ආනන්දයත් එක්ක සක්මන් කරන මේ භික්ෂු පිරිස ආනන්දයන් වගේම බහුශ්‍රතයි කියනවා. සාරිපුත්තයන් එක්ක සක්මන් කරන අර භික්ෂු පිරිස පේනව නේද කියලා අහනවා. අන්න ඒ වගේම තමයි මේ භික්ෂුණුත් ප්‍රඥාවන්තයි කියනවා. මහණෙනි අර මොග්ගල්ලාණන් එක්ක සක්මන් කරන භික්ෂුන් ඔබට පේනව නේද කියලා අහනවා. ඒ වගේ මේ භික්ෂුණුත් ඒ වගේම 이르දි බලලාභී කියනවා. අර පේනව නේද කියලා අහනවා. අනුරුද්ධයන් එක්ක සක්මන් කරන පිරිස ඒ වගේම දිවස්ලාභී කියනවා. ආන්න පේනව නේද කියලා අහනවා. අන්න සුපිරි කෙනා. අන්න බාණ්ඩේ ඔබේ වචනෙන් කියවන කවුද? දේවදත්තයා. ආන් සක්මන් කරනව නේද කියලා අහනවා. ඒ වගේම ඒ සෙට් එකත් ඔක්කොම අසත්පුරුසයි තමයි කියනවා. අපි හිතන් ඉන්නේ ඒකයි කුහකයාට එකතු වෙන්නේ කුහකයෝමයි. හොරාට එකතු වෙන්නේ හොරෙක්මයි. ඒක ලෝකෙ වෙනස් කරන්න බෑ. ඒ නිසා බෝඩ් එක ගහන් හිටියට මම හොරෙක් නෙමෙයි මම හොඳයි කියලා ඒක ලෝකයා දන්නවා. ගුණයක් නැතිකමක තියෙන විපාක ඔන්නව තමයි. ඊට පස්සේ රජතුමා තේරුම් අරගෙන ඊළඟට ඒ ඇතින්නි වහපව් රජවාසලට ගෙන්න ගන්නවා.
ගෙනගෙන යටින්නට අර වගේම පුද සත්කාර දක්වනවා. භාගතුන් වහන්සේ කී දේශනා කරනවා. එහෙම කරන්න එපා කියලා. ඔබට මේ උපකාර කරපු ඒ සතාට අවසානයේ උපකාර අරගෙන එලවල දාන්න එපා කියලා. දැන් අද ලෝකේ අද ලංකාවේ වෙන්නේ ওই ටික නේද? අම්මගෙන් තාත්තගෙන් ගන්න පුළුවන් උපකාර ඔක්කොම ගන්නවා. අරගෙන අවසානයේ කොහෙද තියෙන්නේ? ඒ අම්මට තාත්තට උරුම මහලු මඩමයි. සමහරලාට ගුරුවරු වෙනවා ගුරුවරු ගැන මතක නැහැ. එතකොට මේ තත්වයට එන්න තමන්ට උපකාර කළේ කවුද කියලා තමන්ට සිහි වෙන්නේ. එතකොට මේ ජීවිතයකට මොන විදිහෙන් එයා වැජබුණත් මොන විදිහක වාහනයක මොන විදිහක තැනක මොන විදිහක දෙයක හිටියත් එයාට ගුණේ නැත්තම් මේ පුද්ගලයා මැරිලා යන්නේ කොහෙටද? එයාට උරුම වෙන්නේ දුගතියනේ. කළගුණයක් දන්නේ නැති ස්වභාවයක් කියලා කියන්නේ නිකන් සතෙක් වගේ චරිතයක් නේ. අපි සමහරලාට සාමාන්‍ය විවාහයෙන් කියනවා මෙහෙමනේ. බල්ලෙකුට කන්න දුන්නොත් ඒ බල්ලා අපි දකිනකොට පස්සේ නැට්ට හරි වනයි කියනවනේ. ඒ කියන්නේ මහා බල්ලෙකුටත් වඩා පහත් ගතියක් නේ මිනිස්යාගේ එතකොට තියෙන්නේ. අර බලු පෙටියේ නැට්ට හරි වනයි කියනවනේ. එතකොට ගුණයක් සිහි කරන්න දන්නේ නැති මිනිසයා කියන අර බලු පැටියටත් වඩා මහා පහත් සතෙක් නේ. මනුස්ස වේශයෙන් හිටියට තනිකර සතෙක්. ඒ සතාට එතකොට උරුම තැන මොකද? ඒ ධාතු ස්වභාවික ඒකයි. ධාතුව මොකද්ද? සත්ව ගතිය. කායිකින් කායිකව මිනිස්සෙක් එළියට මිනිහා පෙන්නේ. ඇතුලේ දුවන්නේ සතා. මැරිච්ච ගමන් මේ ඇතුලේ දුවන ස්වභාවයටනේ ඒ මැරිච්ච ස්වභාව මැරෙන ගමන් මේ ධාතුව සෙට් වෙලා යන්නේ. අන්න යට ඒ ධාතුව මොකද්ද? සත්ව ගතිය. උපදින්නේම දුගතිය යන සතෙක් වෙලා. ඒ වගේ දෙබිඩි බබද්දී හිටියේ අන්න දිව දෙකේ සතෙක් වෙලා උපදිනවා. මෙන්න දිව දදා ඉන්නවා. ඊට පස්සේ දිව දෙක වක්‍ර ගති වංගුද දැම්මේ අන්න දරණ ගහගෙන ඉන්නවා ඉපදිලා. ඊට පස්සේ සමහර සත්තු ඉන්නේ සමහර දකින්නකොට මිනිස්සු එහෙම දකිනකොට මෙහෙම ඇකීලිලා යන්නේ. හැංගින්නේ ගිහිල්ලා. ඒ ස්වභාවය ඒ විදිහටම හම්බ වෙනවනේ. අනේකයි මේ කර්මය කියන එක අපිට බේරෙන්න බැරි. අපි නීතියට ආයතනයට අරකට මේකට ලෝකෙට ජාතියට කිය වැඩ කරාට ප්‍රාණඝාතයමයි. සොරකමයි. ඒකේ විපාකේ. කර්මයෙන් බේරෙන්න කාටවත් බෑ. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ එතනදී ওই විදිහට රජතුමාට දේශනා කරලා රජතුමනි හොම කරන්න එපා ඒ සතා වුණත් කියලා වැඩම කරනවා. අපව ഘോഷිතාරාමයට. ഘോഷිතාරාමයට වැඩම කළාට පස්සේ මේ වෙච්ච සිද්ධිය සවස ධම්සභා මණ්ඩපයේට ශාස්ත්‍රුන් වහන්සේ වඩිනකොට එතන හිටපු භික්ෂුන් කතා වෙනවා. අද හරි වැඩේ උනේ රජාට කියලා. ඇයි බුදුරජාණන්සේ අහනවා වැඩම කරලා මහණෙනි ඔබ මං එනකොට මොකද්ද කතා වෙවි හිටියේ? ස්වාමීනි භාගතුන් වහන්සේ අද මේ වෙච්ච සිද්ධිය ගැන තමයි අපි කතා වෙවි හිටියේ. මේ මිනිසු කරන ජරා වැඩ ගැන කියලා. ඊට පස්සේ බුදුරජාණන්සේ දේශනා කරනවා මහණෙනි ඔය ඇතින්නෙම බේරගත්තේ මම අද විතරක් නෙමෙයි. කලින් ජීවිතයකත් ඔය ඇතින්නේ ওই විදිහට මම බේරගත්තා කියනවා. එතකොට එතන හිටපු ස්වාමීන් වහන්සේලා කියනවා ස්වාමීනි භාගතුන් වහන්සේ අතීත කතාව අපිට දැනගන්න දේශනා කරන්න කියලා. අන්න ඒ වෙලාවේ තමයි මෙන්න මේ ජාතක කතාව දේශනා කරන්නේ. මේ ජාතක කතාවේ නම දල්හ ධම්ම ජාතකය.
දල්ල ධම්ම රජුට කෙලෙහි ගුණ සිහි කරවීම ගැන කතාව. පෙර බරණැස් නුවර දල්ල ධම්ම කියලා රජ කෙනෙක් හිටියා කිව්වා. ඒ රජාට ගොඩාක් උපකාර කළේ දැන් ඇත්තෝ අස්පයෝ හිටියට ඒ හැමෝටම වඩා හොඳට ජව සම්පන්න ඔටුවෙක් හිටියා කිව්වා. මේ ඔටුව ඒ සතා තමයි ඒ රජතුමාගේ හැම දෙයකම යුද්ධෙට ඉස්සර වෙන්නේ. ඊට පස්සේ උත්සව වලට යන්නේ. ඒ කියන්නේ හරි ජව සම්පන්නයි. ඔටුව වුණාට. ඒ සතා ඊට පස්සේ මොකද කරන්නේ? ওই විදිහට රජතුමාට සේවය කළාට පස්සේ අර දල්ල ධම්ම කියන රජතුමාට සේවය කරාට පස්සේ ඒ රජත් මොකද කරන්නේ? වයසට ගියාට පස්සේ අර සතාව අයින් කරනවා. පැත්තකට වෙලා ඉන්නවා කියලා. ඊට පස්සේ ඒ සතා අයින් කරලා දෙන්නේ ඒ පළාතේ ඉන්නවා කුඹල්කාරයෝ, මැටි වලින් වැඩ කරන මිනිස්සු. ඒගොල්ලන්ට බාර දෙනවා ඔන්න තමුසලාගේ කරත් එකට හරි බැඳ ගන්න ඕයි කියලා දෙනවා. දැන් අර සතා අර ඔටුවා අර මිනිස්සුන්ගේ මැටි අදිනවා ඔය වගේ දේවල් වලින් ඉන්නවා. ඒ කාලේ අපමහ බෝසතාණෝ ඒ ගමේ වාසය කරනවා. අර සත්තාට මුණ ගැසෙනවා අපමහ බෝසතාණන් වහන්සේ. මුණ ගැහුණට පස්සේ ඒ සතා අර වගේ ñරñුරු ගාලා අන්න කියනවා මෙන්න මෙහෙමයි මට වෙච්ච විපත කියලා. ඊට පස්සේ බෝසතාණන් වහන්සේ රාජමාලිගාවට ගිහිල්ලා රජතුමාට කියනවා කාටද? දල්ල ධම්ම රජතුමාට කියනවා රජතුමනි මෙහිමයි යන්න අර සතා පව් ඔබතුමාට මෙච්චර මෙහෙම සේවය කළා. ඔබතුමාට කොච්චර ගුණධර්ම කොච්චර උපකාර කළාද? ඇයි දැන් ගණන්වත් ගන්නේ නැතුව අහක දාලා අර නිකන් සාමාන්‍ය ගොඩේ පහේ මිනිස්සුන්ට වැඩ කරන්න දාලා තියෙන්නේ කියලා. ඊට පස්සේ රජතුමාට තේරුම් ගිහිල්ලා හරි මං ආපහු ගන්නම් කියලා ගන්නවා. අරගෙන ඒ සතාට මැරෙනකම්ම අපෝපකාර කරලා තියා ගන්නවා. එතකොට ওই සිද්ධිය මුල් කරගෙන භාගතුන් වහන්සේ දේශනා කරනවා එතනදී ඒ ඔටුව වෙලා හිටපු සතාම තමයි අද ඔය ඇතින්නිය වෙලා මේ ඉන්නේ කියනවා. ඒ කාලේ දල්ල ධම්ම රජතුමා වෙලා හිටියේ අද ආනන්දයන් කියනවා. බෝසතාණන් වහන්සේ තමයි කියනවා අද මේ ශාස්ත්‍රුන් වහන්සේ කියනවා. ඒ නිසා මහණෙනි කළගුණ සිහි කරනවා කියන එක හොඳට සිහි තේරුම් ගන්න කියනවා, දක්වන්න කියනවා. අපිට අපේ ජීවිතේ කළගුණ දක්වන්න සිටින්නේ අපිට අපේ දෙමව්පියෝ ඉන්නවා. භාගතුන් වහන්සේ දෙමව්පියන්ට කළගුණ දැක්වීම ගැන දේශනාවේ කොහොමද තියෙන්නේ? අවුරුදු 100ක් දරුවෙක් මොකද කරන්නේ? හිතන්න කියනවා අවුරුදු 100ක් ඒ අම්මයි තාත්තයි තමන්ගේ උරහිස් දෙක මත තියාගෙන ඉන්නවා. උරහිස් දෙකෙන් බිමට දාන්නේ බිමින් තියන්නේ කණ්ඩ බොණ්ඩ ඒ කටයුතු ටික කරගන්න විතරයි කියලා. ආයේ උරහිස් මත තියාගෙන ඉන්නවා කියනවා. එතකොට ඒ වගේ උපකාර කරමින් ඒ ළමයා ඔහොම ඉඳලා අම්මලාට ඒකත් උපකාරයක් තමයි කියනවා. හැබැයි සැබෑ කළගුණ දක්වන්න ඒ දීපු මව් කිරිවල ණය ඉවර වෙන්නේ කියනවා. ඒ අම්මව තාත්තව තිසරණයේ සුල සමාදන් කරවීමෙන් කියනවා. එතකොට බලන්න අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ජීවිතේම ගත්තොත් අවසානයේ පිහිට වෙන්නේ කාටද? පිරිනුවන් පාන්නේ තම නිවසේ. අවසානයේ ප්‍රතිඋපකාර දක්වන්නේ තමන්ගේ මෑණියන්ට. ගෙදරට වැඩම කරනවනේ. තම මෑණියෝ ඒ මෑණියන් වහන්සේ බ්‍රාහ්මණ වංශිකයිනේ. ගණන් ගන්නේ පුතා ස්වාමීන් වහන්සේ ආවත් ඉස්සරහ කාමරේ දෙනවා ඔය ඔන්න ඉන්න කියලා. ලොකු ගාලුසරු සම්මාන නැහැ. ඊට පස්සේනේ සතරවරන් දෙවුරු එනවා.
ඊට පස්සේ සක්දෙවිඳු වෙනවා වඳිනවා. ඊට පස්සේ අම්මා දහන මහ බ්‍රහ්මයාත් ඇවිල්ලා වන්දනා කරනවා. ඊට පස්සේනේ අම්මා බලන්නේ බ්‍රහ්මයාත් ඇවිල්ලා වඳිනවද? මගේ පුතාට කියලා ඊට පස්සේ දමනේ වෙන්නේ. එතකොට බලන්න අවසානයේ මොහොතේ පවා මේ සත්පුරුෂයන්ගේ ස්වභාවය බලන්න. ඒකයි මේ ගුණධර්ම තිබිච්ච නිසා ඒ උත්තම තැන්වලට ඒ උතුමන් වහන්සේලාට පත් වෙන්න වාසනාව ලැබුණේ. ඒ සුළු ප්‍රතිඋපකාරී පවත්තේ දැන් හිතන්නකො අපි කාටද මතකයේ තින්නේ සමහර මිනිස්සෙක් අතක් දික් කරලා පාරක් අපිට පෙන්නුවත් අපි කාටද ඒක මතක හිටින්නේ. එතකොට මේ ගුණය ගැන හොඳට සිහිවෙවි තිබ්බ කියලා කියන්නේ අපිට හිතන්නවත් පුළුවන් දේ ස්වභාවයන් ගැන. අන්න එතකොට අපි කොහෙද ඉන්නේ? අපිට උපකාර අපිට කෙලෙහි ගුණ සිහි වෙන්නේ කොහොමද? 1 මිලියන් වත් දෙන්න ඕන. 1 මිලියන් වත් දුන්නොත් තමයි ඔන්න අපිට ආකල ගුණ දක්වපු කෙනෙක් කියලා අපිට සිහි වෙන්නේ. අපිට කෙලෙහි ගුණේ අද සිහි වෙන්නේ මේ රුපියල් සතවලින්නේ. එතකොට අපි තියෙන නීච හිතේ නීච ගති පේනව නේද? මොන විදිහට ඇක්ටිං දැම්මත් ඇතුලේ ඉන්න සතා කවුද කියන Taman තනියම දන්නවනේ දැන්. අන්න ඒකයි. හිතන්න එපා මේ බණ කියනවා වගේ බණ අහනවා වගේ ಗುಣ පුරුදු කරගන්නවා කියන එක මේ හරි ලේසි කියලා. ගහක් හදන්න පුළුවන් වලක් මේ හාරලා ඊට පස්සේ ඉන්දවලා පොහොර ටිකක් දාලා වතුර දදා බලාගෙන ඉඳලා ගහක් හදන්න පුළුවන්. ඒ වගේ ලේසි කරන මේ ගුණයක් වඩනවා කියන්නේ. බත්තු වෙනවා වගේ ගෙදරින් ඉඳන් ලේසි නෑ. උදේ නැගිටලා රසාවට යනවා වගේ අමාරුවෙන් ගියත් ඊටත් වඩා අමාරු දෙයක් තමයි ගුණේ පුරුදු කරනවා කියන එක. එතකොට බලන්න ඒ කලගුණ නොදන්න බව නිසා එච්චර දන්නවනම් අද මෙච්චර මහලු නිවාස තියෙන්න බෑනේ අපේ රටේ. ඊට පස්සේ එච්චර කලගුණ ගැන දන්නවනම් දැන් ධර්මයෙන් දැන් භාගතුන් වහන්සේට දක්වන්න පුළුවන් කෘතගුණය කොහොමද දක්වන්න පුළුවන් කියලා කියන්නේ. සැබෑ ලෙස දැක්වීම කියලා කියන්නේ ප්‍රතිපත්තිය හැසිරීමයි කියනවා. ප්‍රතිපත්තිය හැසිරවීමෙන් තමයි කියනවා සැබෑ ගුණය සැබෑ කෘතය දක්වනවා කියලා කියනවා ඒ කෙනා. අපිට කෙලෙහි ගුණ දක්වනවා කියනකොට අපිට මතක් වෙන්නේ මේ කංචීත කැලක් අරන් ගිහිල්ලා දීලා වඳින එක. බත් ටිකක් දීලා කන්න දෙන එක. කොහේ හරි පිටරටක සංචාරයකට එක්ක යන එක. ඒතර ඕවනේ අපේ කලගුණ එහෙම එපා කියනවා නෙමෙයි මේ. එහි සැබෑ උතුම්මත් සැබෑම ඉහළම ස්ථානය. ඉහළම තැන තමයි අන්න අතන. ධර්මයකින් තම ශාස්ත්‍රුන් වහන්සේට කෘතගුණ දක්වනවා කියලා කියන්නේ ගුණයකින්ම පෝෂණය වීමයි. ධර්මයේ කියලා දුන්න ගුරුවරුන්ට කෘතගුණය දක්වනවා කියලා කියන්නේ වැඳගෙන ගිහිල්ලා ළඟ කේලම් කියන එක නෙමෙයි. ගුණය දක්වනවා කියලා කියන්නේ ගුරුවරයා පෙන්නපු දේ පෙන්නපු දහම තුල පෙන්නපු තැන තුල සත්පුරුෂයන් කලන මිතුරට කෘතය දක්වනවා කියලා කියන්නේ කලන මිතුර පෙන්නපු දහමේ හැසිරෙන එකයි. එතකොට තම අම්මට තාත්තට තමන්ගේ දරුවෙක් කෘතය දක්වනවා කියලා කියන්නේ ඉගෙන ගන්න වයසේ සැබෑ ලෙස අධ්‍යාපනය තුළ පුරුදු කරන එකයි අධ්‍යාපනය කරන එකයි හරියට. ඒ දේවල් නැතිවීමෙන් එයාට වෙන්න තියෙන අනතුරු එයාගේ ජීවිතේට වෙනවා. බලන්න අම්මට තාත්තට පිටුපහලා ගිහිල්ලා ඒ කිසි ගුණයක් නැතුව ගිහිල්ලා වෙන ළමයිට වෙන්න තියෙන අනතුර ඒගොල්ලෝ මේ අනතුරු වලට වැටුණට පස්සේ ඔබේම කනට අපේම කන් වලට ඒ අයම සමහර විට ඇවිල්ලා අපිටම කියන්නේ මොකද්ද?
මගේ අම්මයි තාත්තයි එපා කියනකොට ස්වාමීන් වහන්සේ මම ගියේ. මම හොරෙන් පැනලා ගියේ. දැන් මේ බඩකුත් අරන් එන්න උනා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් ඉතින් ඉන්නවා කියනවා. බලන්න ජීවිතේ ඉතින් අමුතු හිග්ගය ගැන හිතන්න ඕනේ. තම තමන් ගැන හිතුවනම් හොඳටම ඇති. තම තමන්ගේ පරිසර රටාව ගැන. ඒකයි බුදුරජාණන්සේගේ ධර්මය කියන්නේ අපිට තියෙන්නේ ඕන කෙනෙකුට ඇවිත් බලන්න කියන්න කරන්න පුළුවන් එකක් නේ මේක. මේ ධර්මය. ඒ නිසා මේ ධහමට කියනවා මොකද්ද? ඒහිපස්සිකයි. ඇවිත් බලන්න. මේ ගුණය ඇති කරගන්න. මේ ගුණය ඔබ ඇති කරගත්තු සීල ගුණ ධර්ම රඳා පවතින්නේ මෙන්න මේ ගුණේ මතයි. කළ ගුණ දන්න කෙනා තමයි සැබෑ ලෙස මෛත්‍රියෙන් යුක්ත වෙන්නේ. සැබෑ ලෙස මෛත්‍රියෙන් කරන්නේ. දැන් අපිටත් වැඩක් කරන්න කියලා කියපුවාම සැබෑ මේ මොකක් හරි මේක උපකාරය දක්වන්න කියලා අපි කරන්නේ මොකෙන්ද? එක්කෝ අපි උපකාරය දක්වන්නේ ඡන්දයෙන් එක්කෝ අගතියට ගිහිල්ලා. අපිට එයා උදව් කරපු නිසා අපි යාට කරනවා. එයා අපේ පැත්තේ කෙනානේ. මාව එයා බේරනවා, එයා මාව බේරනවා. එතකොට අගතියනේ අපි ලෝකෙට පේන්නේ මෛත්‍රිය කියලා. නමුත් අගතිය තියෙන්නේ එතන ඡන්දයෙන් අගතියට ගිහිල්ලා. එක්කෝ අපි උපකාරයක් කරන්නේ මොකද්ද? එක්කෝ ද්වේෂයෙන් කරනවා පෙන්නනවා. නමුත් නොකර හින්ද බැරිවට කරනවා නේ. මේ යකා මැරෙන්නේවත් නැහැ නේ අප්පා තාම කියා ද්වේෂයෙන්ම කරනවා. එක්කෝ ද්වේෂයෙන් අගතියට ගිහිල්ලා. එක්කෝ මෝහයෙන් අගතියට ගිහිල්ලා. එක්කෝ භයෙන් අගතියට ගිහිල්ලා. භයෙන් තැති ගැනීම මට ලැබිච්ච මේ පට්ටන් ටික ගලවලා දායි. මට ලැබෙන්න තියෙන තරහතරන්ට ඊට පස්සේ ඊළඟ මේ ප්‍රොමෝෂන් නැති වෙයි මට. ඒ නිසා මේ පොඩ්ඩක් ගිහිල්ලා පොඩි සපෝට් එකක් දීලා එන්න ඕනේ. අපේ උපකාරය එහෙම නේද? එතකොට එතන තියෙන අගතියට යාමකින් තොර කළ ගුණ දැක්වීමක් කියන එකක් නෙමෙයිනේ. එතකොට ඒ කළ ගුණ දැක්වීම අගතිගාමීනේ. එතකොට ඒ දැක්වීම ලෝකෙට පෙනේ දක්වනවා. ඇක්ටිං එක පේනවා. හැබැයි ඒක සැබෑ ඒතරින් හැස්සන දේ මහත්ඵල නෑ යන්නේ. ඒ දේ සැබෑ කෘතගණයකට අයිති වෙන්නේ. ඒ කෘතය තුල අගතිය නෑ. සියල්ලටම ඒකයි මේ ගුණධර්ම පුරුදු කරනවා කියන එක හරි පුදුමයි කියලා කියන්නේ. සියල්ලටම එක සමානයි. ඡන්දයෙන්, ද්වේෂයෙන්, බයෙන්, මෝහයෙන් අගතියක් නැහැ. සැබෑ මෛත්‍රියට, සැබෑ මෛත්‍රී නම් වූ ගුණයට, සැබෑ මෛත්‍රියෙන් කෘතය දැක්වීමට සතර අගතිය එකතු වෙලා නැහැ. සැබෑ කරුණාවට අගතිය එකතු වෙලා නැහැ. සැබෑ මුදිතාවට අගතිය එකතු නැහැ. උපේක්ෂාවට කිසිසේත්ම එකතු නැහැනේ. අයි උපේක්ෂාව තුල තිබෙන උපේක්ෂාව කියලා කියන්නේ මොකද්ද? අපේක්ෂාව නැති බවයි උපේක්ෂාව කියලා කියන්නේ. ලාභේ නම් අපේක්ෂාව යාගේ නැහැ. අලාභේ ලැබෙනකොට අලාභේ නිසා දුක් වෙමින් ලාභය ගැන සිතන ඒ ස්වභාවය නෑ. ඒ අපේක්ෂාව යාගේ නැහැ. ඒකයි ලාභේදී සතුටු වෙන්නෙත් නැත්තේ යා. අලාභේදී දුකටපත් උපේක්ෂාව තියෙන්නේ කොහොමද? උපේක්ෂාව සිහි කරනකොට පුරුදු කරන්න තියෙන්නේ කොහොමද? දේශනාවේ තියෙන්නේ මම ලාභයෙන් සතුටු නොවෙම්වා. අලාභේදී දුකටපත් නොවෙම්වා. අලාභේත් එක සමානව ඉන්නවා සිතින්. ලාභයෙන් තෘප්තියටපත් වෙන්නේ. නින්දාවෙන් දුකටපත් නොවෙම්වා. ප්‍රශංසාවෙන් සතුටටපත් නොවීම. ප්‍රශංසාව දුන්නාම අද මිනිස්සු බලන්නකෝ. හදටත් එහා උඩනේ ඉන්නේ. අල්ලන්න බෑනේ ඊට පස්සේ. සුළු දෙයකින් ඒ කියන්නේ ලාමක ඉච්ඡාවන්ට ඒ කියන්නේ ප්‍රශංසාවෙන් කවුරු හරි අප් වෙනවා නම් ඒ අප් වෙන චරිතයේ තියෙන්නේ ලාමක ගතිය. ඒ ලාමක ඉච්ඡාවලට එයා අහු වෙනවා. ඒ කියන්නේ ඇතුළ හිස්.
අර හයිඩ්‍රජන් පුරවපු බැලුම් වගේ. ඇයි පුරවන ඔක්සිජන් තියෙන නිසා බැලුමේ කොහොම හරි යටට එනවනේ. හයිඩ්‍රජන් පුරවපුවම මොකද වෙන්නේ? ඒ බැලුමේ ඩග්ගාල උඩ යනවනේ වහසට යනවනේ. අන්න ඒ වගේ බැලුම් වගේ. ඔහි යනවා. පාරක් තොටක් තේරෙන්නේ නැහැ නේ බැලුම දන්නේ නැහැ නේ අර නූල නැති මොකද මේ සරුංගලේ වගේ. ඔහි යනවා. අවසානයේ මොකද තියෙන්නේ විනාශය. ඒ උඩ ගිහිල්ලා වැටෙන චරිතවල ස්වභාවය බලනකො ඔබ දැකලා ඇති අපි දැකලා ඇති. ඒ මතක නැහැ ඊට පස්සේ ගුරුවරයා මතක නැහැ මෙතෙන්ට උදව් කරේ කවුද එන්න. මෙතෙන්ට Tamanට පිහිටුනේ කවුද එන්න. ඒ කියන්නේ අර කළගුණ සිහි කරනවා කළගුණ කතාවක් නැහැ ඊට පස්සේ යාට. ඒ චරිතවලට. ඒ චරිත ඊට පස්සේ වෙන එයාලට වෙච්ච දේවල් බලන්නකො. උඩ ගිහින් වැටෙන ප්‍රමාණයට මොකද? ඩැමේජ් එක වැඩිනේ. අවසානයේ කුඩු වෙලා යන්නේ ඒගොල්ලෝ. කුඩේ කුඩු. ඒකයි අද වෙලා තියෙන්නේ. අද වෙන්නේ මිනිසුන්ට. අද උනේ. සවලෙන්වත් එකතු කරන්න කැලී නෑ. ඒ තරම් විනාශයටම වෙලා යනවා යා. ඒකයි කෙලෙහි ගුණේ කියන එක මත මේ සත්පුරුෂ භූමියේ තිබෙන සත්පුරුෂ භූමියේ සාධකය ඒ මත මේ සියල්ල රඳා පවතිනවා කියන්නේ. ඒ ජීවිතයට ඇති කරගන්න ඇත්තටම උත්සාහයක්. ඇත්තටම වීර ඉස්සරලාම කරන්න ඕන කළගුණ සිහි කරනවා කියන එක තේරුම් ගන්න ඕන. කළගුණ සිහි කරනවා කියලා කියපුවම සමහර වෙලාවට අද ලෝකේ සමහරු කරන ඒ ජරා වැඩක් තියෙනවා සමහර අය හැමෝම නෙමෙයි. සමහරට කෙනෙකුට උපකාරය දක්වලා ඒ පුද්ගලයා තමාගේ අතකොළුවක් කරගන්නවා. එහෙමත් තියෙනවාද කළගුණ ගැන කිය අතකොළු බවට පත් කරගන්න සිස්ටම් එකකුත් තියෙනවා ලෝකේ. ඒවත් තේරුම් ගන්න ඕන. ඒ පැතිත් තේරුම් ගන්න ඕන. එතකොට ඒ වගේ මිනිසුන්ගෙන් බේරෙන්නත් ඕන. ඒ කියන්නේ මම යෝහෙට මුලින් බණ කිව්වේ මම මේ ආයතනයේ මුලින් ඔහෙට පෙන්නුවේ ඔහෙ දැන් මම කියන විදිහට හිටපන්. දැන් බලන්නකෝ අස්සජි මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහත් උපතිස්ස තරුණයාට මුලින්ම බණපදේ කිව්වේ කවුද? අස්සජි මහරහතන් වහන්සේනේ. ප්‍රඥාවෙන් අග්‍රේසරව ශාස්ත්‍රඥයන්ස මුණ ගැහෙනවා. අරහත්ත්වයටපත් වෙනවා. එතනින් පස්සේ අපිට කොහෙවත් තැනක් හම්බෙන්නේ නැහැ අස්සජි මහරහතන් වහන්සේ ආයෙ මුණ ගැහිලා මෙහෙම වුණා මෙහෙම කතා වුණා. අස්සජි මහරහතන් වහන්සේලා ඔහි දැන් මේ ප්‍රඥාවෙන් අග්‍රේසර වුණාට මේ මම ඔය තැන ගන්න ඔයාට උදව් කරේ. දැන් මට ස්පෙෂල් තැන්ක්ස් ඔයා කරන්න ඕන. එහෙම කිව්වේ නෑනේ. දැන් අද ඉන්න සත්පුරුෂයි කියා ගන්න සමහර අයට ස්පෙෂල් තැන්ක්ස් ඕනනේ අමුතුවෙන් එකක්. එතකොට ඒ කලේ ගුණ දක්වනවා කියන එක එතන තියෙන්නේ කෝකකමක්. එතන තියෙන්නේ වංචාව. එතන තියෙන්නේ මේ ඒ ස්වභාවය ඒ පුද්ගලයන්ගෙන් බේරෙන්න ඕනේ. ඒවත් හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ සමාජයේ තියෙන අහිංසකයට උදව් කරලා ඒ අහිංසකයව තමන්ගේ අර නිකන් මේ අර මොකද්ද තමගේ අතකොළුවක් කරගන්නවා. ඒ ස්වභාවයන් තමන් හොඳට ඒකට තමයි නුවණ කියන එකක් තියෙන්න ඕනේ කියන්නේ. හැම දෙයකටම ප්‍රඥාව ඕන කියන්නේ ඒකනේ. මේ බුද්ධ ශාසනයේ රඳා පවතින ප්‍රඥාවත් එක්කනේ හැම කාරණා ශ්‍රද්ධාවට ප්‍රඥාව තියෙන්න ඕනේ. ප්‍රඥාව ඇතුළේ ශ්‍රද්ධාව ඉතින් වැඩක් නැහැ. ඊට පස්සේ සීලයට ප්‍රඥාව තියෙන. ප්‍රඥාව මුසු වෙච්ච සීලයක් තියෙන්න ඕනේ. ඊට පස්සේ ප්‍රඥාව මුසු වෙච්ච ඥාන ධර්ම ශ්‍රුතියටත් ප්‍රඥාව මුසු වෙලා තියෙන්න ඕනේ. දානීයට ත්‍යාගයට මේ ප්‍රඥාව කියන කරුණ මුසු වෙන්න ඕනේ. ශ්‍රද්ධාවට සීලයට ඊට පස්සේ සද්ධාවට විරියට සතියට සමාධියට ප්‍රඥාවට ප්‍රඥාවත් මුසු වෙලා තියෙන්න ඕනේ. ඒ දෙයින් තමයි යන්න හොඳට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මේ ඉන්නේ මොකේදද කියලා. නැත්තම් ඉතින් ගුණා යන්නේ පොල් පැලයට වගේ තමන් විනාශ වෙනවා තමන් දන්නෙත් නැහැ.
එතකොට ඔය අද ලෝකේ වෙන්න තියෙන නැත කෙලෙහි ගුණ නාමයෙන් කරන බිස්නස් උත් තියෙනවනේ. කෙලෙහි ගුණ කියන එක ගුණේ විකුණන් කන. ඒ වගේ අසත්පුරුෂයෝත් ඒ අසත්පුරුෂයෝ වන්න. එතකොට මේ අසත්පුරුෂයෙන්ගෙන් බේරෙන්නත් ඕන. අසත්පුරුෂයෙන්ගෙන් බේරෙන්න තමන් සත්පුරුෂ වෙලා ඉන්න ඕන. තමන් සැබෑ ලෙස සත්පුරුෂය වුණොත් සැබෑ ලෙසම කෙලෙහි ගුණ දන්නා බව ගුණේ ඇති කරගත්තම සමන් සත්පුරුෂයි ආය. දේශනාවේ තියෙනවනේ සත්පුරුෂයට තමයි කියනවා සත්පුරුෂයත් දැන් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ සත්පුරුෂයට තමයි සත්පුරුෂයා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ කියන්නේ අනිත් කෙනාගෙන් අහන්නේ ගිහිල්ලා. අරයා කොහොමද අහලෝ? එහෙම අහහා ඉන්නේ අනිත් අයගෙන් අහන්නේ. තමන්ටම තේරුම් යනවා මෙයා මෙහෙම. ඇයි දේශනාවේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා දේවතා සංයුතිය තියෙන්නේ. ස්වාමීනි භාගතුන් වහන්සේ අපිට පුද්ගලිය කොහොමද අඳුන ගන්න පුළුවන් වෙන්නේ කියලා අහනවා. අපි අඳුනගන්නේ කොහොමද? ඇඳුමින්. අපි අඳුනගන්නේ කොහොමද? බිම් බලන් යනවා නම්. අපි අඳුනගන්නේ දුවන් යනවා නම් එයාගේ සීලේ නෑ නේ අදට. අද හාමුදුරු කෙනෙක් දුවගෙන ගියොත් එහෙම ඒ හාමුදුරු දුස්සීලයි. ඔහොමනේ හිතන් ඉන්නේ මිනිස්සු. එතකොට බාහිරින් තමයි අපි හැමදේම අපි හඳුනගන්නේ. බාහිරින් හඳුනගන්න කියන එක පොදු සාධකයනේ මේ බාහිර කියන එක. ආධ්‍යාත්මය කියන දේ තුලින් තමයි සැබෑ කෙනා සැබෑ පුද්ගලයා දැනගන්න පුළුවන්. ඒ සැබෑ පුද්ගලයා දැනගන්න පුළුවන් ඉන්නේ ශ්‍රාවකයන් වහන්සේ දේශනා කරන ඔහුගේ ආධ්‍යාත්මීය අල්ලගන්න තියෙන්නේ එකම එක ක්‍රමයකින් කියනවා. ඒ තමයි කියනවා බුදුරජාණන් වහන්සේ. එයා බොහෝ කලක් ඇසුරු කරන්න කියනවා. අපිට පුද්ගලයෝ ගැන සමහරව වෙලා කියන අරයා මෙහෙමයි කුහකයා, අරයා හොරා, අරයා කපටියා කගවහම කියනවනේ. අරයා හොඳයි කියනවා එක්කෝ. අපි ඊට පස්සේ ඒ කන්නඩි දෙක දාගෙන නේද අපි ගිහිල්ලා එහා දිහා බලන්නේ. සමහර විට දක්ෂයා දිහා බලන්නේ අදක්ෂයි කියලා. සමහර විට සැබෑම සත්පුරුෂයා දේශ බලන්නේ කළු කන්නඩි දෙක දාගෙන අසත්පුරුෂයා කියන දේෙන්. අපිට දැනගන්න තියෙන්නේ අපි ගිහිල්ලා බුදුරජාණන්සේ සරණ ගියයිනේ. අපි කවුරුත් මේ ඉන්නේ හාමුදුරු නමක්වත් ඊට පස්සේ ඉන්න මේ මිනිස්සෙක්වත් කවුරුත් සරණ ගිය කෙනෙක් අපි සරණ ගිය පුද්ගලයෙක් වශයෙන් එක්කනයි. අපිට ඒ සරණ ගියපු පුද්ගලයා වශයෙන් සිටින උත්තමයන්ගේ ධර්මයේ තිබ්බහම ඇති අපි අනිත් අයගේ බණ ඕනේ බයිලා. අපිට ඕන බුදුරජාණන්සේගේ ධර්මයේ විතරයි. ඒකේ තියෙන දෙයට තමයි ශ්‍රාවකයා කටයුතු කරන්නේ. ඒකේ තියෙන්නේ කොහොමද දාන්න පුද්ගලයාව අල්ල ගන්න තියෙන්නේ ඇසුරු කරලා. අන්න ඇසුරු කරලා බලනවා. බලනකොට මේ පේනවා. බේන් හොඳයි කියපු චරිතය ඇතුළේ ඉන්නේ සතෙක්නේ. අහිංස කපටි වංචාකාරයා කියලා කියපු මිනිසයා අනේ මේ මිනිසයානේ දුකේදී සැපේදී බලනකොට උපකාර කරන්නේ. ලෙඩක් දුකක් හැදුනට පස්සේ බත් ටිකක් හරි වතුර ටිකක් හරි ගෙනල්ලා දුන්නේ අර කුහකයා කියලා වෙන් කරපු අර බැනපු මිනිහනේ. සමහරට උපකාර කරලා තියෙන්නේ. සත්පුරුෂයි අනේ හොඳයි කියපු මිනිසයා පැත්ත පළාතේ බල්ලා නැහැ. අන්න ඒකයි අපිට අපේ බුදුරජාණන්සේ ලස්සනට අපිට ලෞකික ලෝකෝත්තර දෙපැත්තම ජීවත් වෙන්න ඕන හරි රටාව ගානට කියලා දීලා තියෙනවා. අඳුර ගන්න. එතකොට අන්න තේරුම් ගන්න පුළුවන් ඒ Tamanටම ප්‍රත්‍යක්ෂ වෙනවනේ. සතා කවුද කියන එක. සතෙක්ද මිනිස්සෙක්ද කියන එක. ඊට පස්සේ මිනිස්සෙක් නම් මිනිස්සයාට සුපුරුදු විදිහට ඒ මනුස්ස ගතියෙන් අසුරු කරන සතෙක් නම් ඉතින් සතාට ඉන්න ස්වභාවයට ඉන්නවා. එතකොට එහෙමයි අපිට අපේ බුදුරජාණන් වහන්සේ හොඳට ඇසුරු කරලා බලලා තමයි මේ කෙනාව තේරුම් ගන්න කියන්නේ. ඒකයි බුදුරජාණන්සේගේ දේශනාවේ තියෙන්නේ සත්පුරුෂයා කියන කෙනා පැහැදිය යුතු තැන පහදිනවා කියනවා. අපැහැදිය යුතු තැන අපහදිනවා කියනවා. දෙකම තියෙනවා.
දැන් අපි කියන්නේ ඔක්කොම පහදින්න එහෙම එකක් නැහැ දේශනා බුදුරජාණන් දේශනා. සත්පුරුෂයාගේ ස්වභාවය තමයි පැහැදිය යුතු තැන පහදිනවා. අපහැදිය යුතු තැන අපහදිනවා. පැහැදිය යුතු පුද්ගලයාටත් පහදිනවා කියනවා. අපහැදිය යුතු කෙනාටත් අපහදිනවා කියනවා. සත්පුරුෂයාගේ ලක්ෂණ ඒකයි. නිකන් මහ ලොන්ත මහ පෙඳ චරිත නෙමෙයි සත්පුරුෂ කියලා කියන්නේ. එයාට තියෙනවා ඍජු බවක්. ඍජු බව කියලා කියන්නේ මේ කෙලින් කතා කරනවා කියන්නේ අර නිකන් බයිනකොට බයිනවා එහෙම එකක් නෙමෙයි. එයා දන්න අපහැදිය යුතු පුද්ගලයා නම් ඒ කරුණේදී ධර්මයේ විනය තමයි එයා ඉස්සර කරගන්නේ. සත්පුරුෂයාගේ සාධකයේ සත්පුරුෂයා හැම දෙයක්ම තීරණය කරගන්න මනින සාධකයේ තමයි ධර්ම විනය ගන්න. ධර්මයේ විනයෙන් තමයි එයා කතා කරන්නේ. ඒකට එක උදාහරණයක් ඔය මට ළමයෙක් මුණ ගැහුණා. ඒ දරුවා ධර්මයේ විනයෙන් කතා කරලා බේරිච්ච අවස්ථාවක්. කළගුණ දක්වනවා කියන එක මේ පුදුමයි. මේ එහිම අයත් මිනිස්සුත් ඉන්නවා කියන එක මට හිතා ගන්න හරි පුදුම හිතුණා. එහෙම කළගුණ දන්න මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවනේ කියලා. ඒ තමයි එයා වැඩ කරන ආයතනේ කාලයක් එයාට තිබුණා යන්න දෙන්න බෑ කොහෙවත් එළියට යන්න දෙන්නේ නැතුව එහෙම එකක් තිබුණා ස්වාමීනි කිව්වා. තිබුණාට පස්සේ ළමයාගේ ගොඩාක් එයාට පොඩි කාලේ ඉඳන්ම ඒ තත්වයකට එයාට එන්න උපකාර කරපු කෙනෙක් ඉඳලා තියෙනවා. එතකොට ඒ කෙනාට අනතුරක් වුණාට පස්සේ දැන් මෙයා ඒ වැඩ කරන ආයතනයෙන් එළියට යන්න බෑ ගියොත් කපෝති. ඊට පස්සේ මේ ළමයා දැන් කල්පනා කරනවා මොකද කරන්න කියලා කල්පනා කරලා පස්සේ මෙයා ඒ ප්‍රධානීන්ට ගිහිල්ලා කියලා තියෙන්නේ 아무තු දෙයක් නෙමෙයි. සර් මට යන්න දෙන්න. මට මෙහෙම උපකාර කරපු කෙනෙක්. මට මේ වගේ මේ තැනට අද එන්න උපකාර කළේ එයා. ඒ කෙනාට අනතුරක් වෙලා තියෙන වෙලාවේ මම උපකාර කළේ නැත්තම් මගෙන් උපකාරය අන්න ඉල්ලනවා. ඒ ඉල්ලන වෙලාවෙත් මට උපකාරය ලැබුණේ නැත්තම් මගේ සත්පුරුෂකමෙන් මට වැඩක් නැහැ. මට මේ රස්සාව ඕනෙත් නැහැ. මට යන්න දෙන්න කිව්වලු. අර බොසාලා ඩිම්බුණා. ධර්මයට බොසා වුණත් අන්න ඩිම් වෙනවා. ධර්මයේ කතා කළොත් විනයෙන් කතා කළොත් අය එතනින් එහාට ලෝකේ කතා කරන්න දෙයක් නැහැ. ඇයි ධර්මයේ කියලා කියන්නේ සත්‍යමයි. විනය කියලා කියන්නේ එතන තියෙන සත්‍යමයි. විනයට විනය සසඳපු ගමන් ධර්මයේ සසඳපු ගමන් සත්‍යයට සත්‍යනේ සසඳෙන්නේ. සත්‍යයෙන් ලැබිය යුතු සත්‍ය ස්ථානය අන්න ඒ කෙනාට ලැබුණා යන්න පුතේ කිව්වා. අන්න ඒකයි මේ ලෝකේ මට උපකාර කරපු දැක්කපු කෙනාට මට එහෙම උපකාර කරන්න මේ වෙලාවේ හම්බුනේ නැත්තම් මට මේ රසාව ඕනෙත් නැහැ කිව්වා. බලන්න ඍජු බව කියන එක. මං කල්පනා කළා ඒ ළමයා මට ඇවිල්ලා කියනකොට මං කිව්වා මට හිතා ගන්නවත් බැහැනේ හලෝ හේ ගැන කිව්වා. මෙහෙමත් මිනිස්සු මේ ලෝකේ ඉන්නවද කියලා. ඔන්න මිනිස්සු මිනිස්සෙක් වුණාට ඇතුළේ ඉන්නේ කවුද? දෙවියෙක්. ඒකයි ඒ වගේ මිනිස්සු මැරිච්ච ගමන්ම සාදු කිය පතන්න ඕනේ නැත්තේ. මැච්ච ගම දෙව්ලොව යන්නේ. පතපත ඉඳ තියෙන එක නෙමෙයිනේ බුදුරජාණන්සේගේ ධර්මයේ කියන්නේ. අපි පතපත දෙව්ලොව යන්නනේ හදන්නේ. පතපත පුළුවන් ද සිස්සත්යක් පාස් වෙන්න. අන්න ඒකයි පතන්න දෙයක් නැහැ. ඇතුලේ සැබෑ සත්පුරුෂකම තිබුණා නම් ඒට අරන් යන නියමිත තැන ඔහුට උරුමයි. ආන්න ඒකයි. ගුණයකින් තමයි ඊතුරු සීළු ගුණ ඉස්මතු කරලා දක්වන්නේ. ගුණයකින් තමයි එයාට උපකාරයේ සැලසුවේ. මේ පිට හිටියත් දේව ධාතුව තියෙන්නේ. ඒ දේව ධාතුවට අන්නේ දෙව්ලොව ඔහුට ස්පර්ශයි. මනුෂ්‍ය ධාතුවට මනුෂ්‍ය ලෝකේ. සතාගේ ධාතුවට සත්ව ලෝකේ. අපායේ ස්වභාවයට අපායේ නිර්සති. ප්‍රේතයාගේ ප්‍රේත ධාතුවට ප්‍රේතයේ ප්‍රේතයට කොච්චර දේව ධාතු ස්පර්ශ කරන්න ගියත් හම්බෙන්නේ නැහනේ. ඇයි පෙරේත ගතියමයි. ඒ නිසා ජීවිතයේට
සත්පුරුෂකම ප්‍රඳා පවතන ඒ ලස්සන අසිරිමත් ගුණය කෙලෙහි ගුණය කියන එක එකතු කරගන්න. ඒ ගුණේ ජීවිතයට ඇති කරගත්තොත් ඔබේ ජීවිතේ ලස්සන කරයි. ලෝකයට ඔබට වඳින්න කිය ඔබ දෙකට තුනට නැමෙන්න ඕනේ. ඔබට ලෝකයා වඳි. ලෝකයා විතර නෙමෙයි දෙවියොත් වඳි. වඳින්නේ නෙමෙයි වඳිනවා. ගෞරවයේ සම්මානය කියන එක එතකොට ඔබට හිඟා කන්න දෙයක් නෑ. දැන් අද නිකන් වැඩිහිටි ගෞරවය කිය හිඟා කන එක නේ තියෙන්නේ. මට ගෞරව කරන්න හලෝ. වැඩිහිටියා විදිහට හරියට ඉන්න දන්නවනම් හිඟා කන්න දෙයක්ද ගෞරවේ? ඒ විදිහට ගුණය ස්පර්ශ කරගත්තොත් ගුණයට කාගෙත් අත එකතු වෙනවා. ඒකයි සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ කියනකොට අද ලෝකේ හැමෝගෙම අත් එකතු වෙන්නේ. උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ කියනකොට ඒ ගුණේ එකතු ඇඟිලි එකතු වෙන්නේ. ඒකයි තියෙන්නේ කොහොමද? සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමජිපටිපන්න, ආහුනේය පාහුනේය. ඒ ගුණයෙන් යුතු කෙනාට මොකද අංජලි කරණීය කියලා තියෙනව නේද එතන වචනයක්. ඇඟිලි බඳ එකතු කරලා වඳින්න සුදුසුයි කියන්නේ. ආන්න ඒක දෙයියොත් වෙන්දේ ආන්න ඒකයි. නැතු විතින් දෙයියෝ බලයි කියලා හිතන්න එපා. ගුණයට තමයි කවුරුත් එකතු වෙන්නේ. ගුණේ නැති තැනකට කොච්චර දේවල් එකතු කරා ගුණේ නැති තැනකට එකතු වෙන අයත් ඉන්නවා. ඒ තමයි අසුරයෝ. ඊත් ඉන්න පිරිසක් එකතු වෙලා ගුණයටත් එකතු වෙලා ඉන්නවන්න පිරිසක්. ඒ නිසා ජීවිතයට ආස කරන ලස්සන ගුණේ මේ උදේවරුේ මේ චුට්ටක් වේ කතා කළේ. එතකොට ඔබත් මේ දල්ල ධම්ම ජාතකයේ තව ලස්සනට තියෙනවා ලොකුවට. ඉතින් ඒ කාරණු කියව ගන්න. ලස්සන ගුණධර්ම ටික ඇති කරගන්න. තව ටික කාලෙනේ ඉන්න තියෙන්නේ අපි කාටවත්. මොකද අපි හැමෝම මේ ඔක්කොම මේවා තියෙනවා කිය හිතන් හිටියට මොන පිස්සුද? රජවරු ඒ කාලේ හිටියේ. දැන් කොයි රජවරුන්ගේ තැන් කොහමද හිටියේ? ඔය සීගිරි කාශ්‍යප එහෙම හිටියේ තාත්තා මරලා. ඔය දැන් මේ හිතන් හිටියේ අපි ඔය යන්නේ සීගිරිය බලන්න කියලා. තාත්තා මරපු එකේ කැවිලා හංගලා හිටපු හැංගිලා හිටපු තැන්නේ ඔය. බලන්න යන්නේ අද. එතකොට මේ දැන් කොහමද ඒගොල්ලෝ හිටපු ගඩොලක්වත් නැහැනේ. එතකොට ආන්න ඒකයි මේ ලෝකේ සදාකාලික නැහැ. ජීවත් වෙලා ඉන්න තියෙන කාලේ මේ චූටි කාලේ තමන්ට ලැබිච්ච දෙයකින් අන් අයට උපකාර කරන්න. සැබෑ ලෙස කූකකම් වලින් නැතුව යටි කූට්ටු වැඩ වලින් නැතුව අවංක අදහසෙන් උදව් කරන්න. ඊට පස්සේ අවංක අදහසින් ඒ ලස්සන ගුණ ජීවිතයට එකතු කරගන්න මෛත්‍රිය, ඒ කරුණාව, ඒ දයාව පුද්ගලයා ලස්සන කරයි. ලස්සන මිනිසෙක් විදිහට මෙරිලා යන්න. ඊට පස්සේ අපිට ಗುಣ කතන ඕනේ නැහැ. අපිට පාංශකෝල ඕනේ නැහැ ඊට පස්සේ. දුන්නා හෝ නැත හෝ අපිට මොකද? ඒ ගුණයෙන් යන්න ඕන මෙහින් චුත වෙන්න කලින් ඒ ලස්සන ධාතයේ දේව ධාතුව ජීවිතයට එකතු කරගෙන තියාගන්න. ඒ බ්‍රහ්ම ධාතුව ජීවිතයට එකතු කරගෙන තියාගන්න මනුස්ස ලෝකේ ඉන්නකොටම. ඒක ලෙඩ ඇඳී ඉන්නකොට එකතු කරගන්න තියෙන දෙයක් නෙමෙයි. මැරිලා එකතු කරගන්න තියෙන දෙයක්ුත් නෙමෙයි. ඒ නිසා මිහි පිට ඉන්නකොටම ඒ සත්පුරුෂ ධාතුව එක්රස් කරගන්න. ඒ ලස්සන ගුණ ධර්ම වලට ආස කරන්න. ඔන්න ආස කරනවා නම් ජීවිතේට ආස කළ යුතු දේවල්. ගුණයෙන් ආස කරගෙන ලස්සන මනුස්ස ජීවිතයක් ඇති කරගෙන සුගති සම්පත් හිමි කරගෙන ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න ඔබ අප හැම දිනාට වාසනාව සැලසේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. පින්වත්නි, අද උදෑසන සත්‍යන්ත සීල භාවනා වැඩසටහනේ දේශනාවයි ඇයුරින් අවසන් වන්නේ තින් පින්වත් ස්වාමින් වහන්සේ උදෙසා අපි පුණ්‍යානුමෝදනාවන් සිදු කරමු. මේ සියලුම පුණ්‍ය ධර්මයන් පින්වත් ස්වාමින් වහන්සේ උදෙසා පුණ්‍යානුමෝදනා වේවා.
පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් සුවසේම අවබෝධය පිණිස මේ සියලුම පුණ්‍ය ධර්මය උපකාර වේවා. සාදු සාදු සාදු. පින්වත් අද උදෑසන සත්‍යන්ත සීල භාවනා වැඩසටහන ශ්‍රද්ධා රූපවාහිනියේ ඒ වගේම ලක්කිරු ගුවන්විදුලියෙන් ඔබට සමීප කරන්නට දායකත්වය එකතු කළේ ජන්මදිනයේ යෙදුන සමීන්ද්‍රා බෝගස්තන්ඩ මහත්මිය විසින්. ඉතින් පින්වත් ඔබටත් පුළුවන් මේ අවිරින්ම සත්‍යන්ත සීල භාවනා වැඩසටහනක් ශ්‍රද්ධා රූපවාහිනියේ ඒ වගේම ලක්කිරු ගුවන්විදුලියෙන් විසිරුවා හරින්නට ඔබගේ දායකත්වය එකතු කරන්න. ඒ ගැන විස්තර දැනගන්න කතා කරන්න 071 232 88 87 දුරකථන අංකයට 071 232 88 87 දුරකථන අංකයට. පින්වත් අපි නැවතත් දහවල් 1ට දහවල් සතියන්ත සීල භාවනා වැඩසටහන ඔබට සමීප කිරීමේ බලාපොරොත්තු වෙන්න අරමුණින් යුතුව සමුගන්නවා. තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා අපට. නම බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.